සන්ධ්‍යාවක් අද සිකුරාදා අප වෙත යොමු තිබෙනා වූ ගැටලු කීපයක් පැහැදිලි කරන්නයි අද දවසේ යොදා ගන්න කල්පනා කරන්නේ. ශ්‍යාමලී කරුණාරත්න මහත්මිය මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. වෛරය තරහව අරමුණු තුළට ආ විට සතිමත් වීම තුළින් ද්වේෂ සහගත සිතුවිල්ලක් ඇතිවන බව තේරුම් ගැනීම පමණක් සිදු කිරීම සුදුසුයි නේද? ඒ අරමුණ එක්ක දිගින් දිගටම සිතා අරමුණ බලවත් කිරීමට නොයා. ඔව්. අරමුණ දිගින් දිගට හිතාගෙන ඉන්න තමයි එතකොට ද්වේෂය මම වෙලා, මගේ වෙලා, මගේ ආත්ම වෙලා අර තණ්හානුසය කියන එකට හේතු ඉතුරු වෙන්නේ එහෙම වුණා. ඒක තමයි වෛර කිරීම කියලා කියන්නේ. නොකිරීම කියලා කියන්නේ ඔය එක සිතුවිල්ලක්. අපි නෙමෙයි දැන් මේ අපි යහපත්ව ඉන්න කෙනෙක්. අපි දැන් මේ මොහොතේ අයහපත් වෙලා මේ සිතුවිල්ලෙන්. මායя අපව පොළඹවන්න හදන්නේ වැරදි වැඩකට. මායя හඳුනා ගන්නවා කියන්නේ ඕකට තමයි. මායя හඳුනාගත්තා නම් මායя පලා යනවා කියලා නෙවෙන්නේ. ඒක තේරුම් ගන්න තමනුත් මායя ආවයි කියන එක ප්‍රතික්‍රියාවලට නොයා මොහොතක් ඉන්නකොට සිතුවිලි වල ස්වභාවය හටගෙන නැතන එක. මමත් වෙන ගානේ නැත්නම් එහෙනම් ඒ ඔය කියන කාරණේ හරි. මමත් වෙන ගත්තොත් තමයි අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරුයි පැවැත්මට අහු වෙන්නේ. උපාදාන වෙන්නේ. එහෙම නැත්නම් මේ තේරුම් ගත්තම හිතා ඉක්මනින් සංසිඳෙනවා. තේසං උපසමෝසකෝ කියන්නේ ඒක තමයි. ආ වේගයෙන් සංසිඳවා ගන්න ඕන. මේ මොහොතට ඒක කනතම් ශක්තියක් තියෙනවා නම් ඒ තමයි දිනුනේ කියන එකේ තේරුම. ඒතර ඒක ලොකු වීරියක් ඕන. මොකද අනිත් පැත්තටයි සංසාරේ ගමන් කළේ මරාණ මැරෙන්න කපාන කොටන්න එකින් එකට කරන්න යන්නමයි පුරුදුනේ. ඉතින් ඒක නොකිරීමට පුළුවන් නම් කරන්න ඕන දේ තේරෙනවා. අවේරේණච සම්මන්ති. ඒ කර්මේ කරන්නෙක් බවට පත් වෙනවා. හරි. රුවිනි අසංකා මහත්මිය මෙහෙම අහනවා. අනුසය වශයෙන් තියෙන වෛරයක් විතික්කම අවස්ථාවට එන විට අකුසලයක් සිදු වේද? අනුසය වශයෙන් තිනකොට තින්නේ වෛරයකුත් නෙමෙයි. ඒ සඳහා මූලය විතරයි. දේශ මූලය. නමුත් ඒක තිවිලා හට ගන්නවානේ පරිඋත්ථාන වෙනවයි කියලා කියන්නේ. එතකොට කායට වචනට දෙනවටනේ චිත්ත වීති වලට එකතු කරනවායි කියලා කියන්නේ. එතකොට ඒක අකුසලයක් තමයි ඇත්තටම. අපට අනුසය තෙවි පරිඋත්ථාන වෙනකොට වීතික්කම නවත්තන්න පුළුවන් එක තමයි සිහිය කියන්නේ. ආපුවා දැනගන්න වජානාති. තමා නෙමෙයි දැන් මේ ඉන්නේ. මායයට අදහසක් ඇවිදින් ඉන්නේ. මේක ක්‍රියාවට නගන්න ගියොත් සමාජයටත් අයවතත් Tamanටත් සසරට අදා ගන්නවා. එහෙනම් ඒ ක්‍රියාවට නොයා කයට වචනට නොයා ස්කන්ධ පහේ 5ක් 10ක් 15ක් ඇතුළත හරි එකකින් බෑනේ. සංසිඳවන එක තමයි වෙන්න ඕන නැත්නම් අකුසලයක් තමයි ඇත්තටම. පුංචි ළමෙක් අඬන වෙලාවේ හෝ වෙන අවස්ථාවක ඊවනතර කීමට හෝ අවධානය වෙනස් කිරීමට හෝ බොරුවක් කීම හෝ රැවටීම තුළින් අකුසලයක් සිදු වේද? අනේ නෑ චේතනාව කර්මයනේ. ඒකට සම්‍යක් ප්‍රෝග කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්‍යක් ප්‍රෝග අවස්ථා තිබුණයි කියලා පෙන්වන්නේ අර ජනපද කල්යාණිය මේ ගැන කතා කරගෙන ඉන්නකොට ජනපද කල්යාණියට වඩා ලස්සන කෙනෙක් පෙන්වලා දෙන්නම් කිව්වයි කියලා මේ වගේ. ඒ නිසා සම්‍යක් ප්‍රයෝග තියෙනවා. ඒක චේතනාව නර නෑනේ. සිද්ධ වීම ඵලෙ ගැනීම නෙමෙයි තියෙන්නේ. අවධානය වෙනතරම කරන්න. ඒක ඕනතරම් කරනවා. ඒකට කියන්නේ රැවටීම කියලා. රැවටීම කියන එක ලොමිනිස්සු කරන වැඩක්. රවට්ටන එක. ඒ නිසා ඒ වගේ දේවල් සරල දේවල් වශයෙන් සලකන්න. මහත්මයෙක් මෙහෙම අහනවා. ආමුදුනේ අදුක්කම සුඛ උපේක්ෂාව පැහැදිලි කර දෙන්න. අදුක්කම සුඛ සැප වේදනාවක් වගේ හිතෙනවා. මේක දෙපැත්තක් තියෙනවා. සාමාන්‍ය උඩ සැප රැඳීම දුකට ගැටීම මෙහෙ නැතුව උපේක්ෂාව තියෙන්න පුළුවන්. නමුත් ඒ උපේක්ෂාවේ මම ඉන්නවා. ඒ කියන්නේ සැපත් නැති දුක් නැති තියෙන එක. ඒක නන්නේ. ඒතකොට ඒ උපේක්ෂාව ඒකේ මුලාවක් තියෙනවා. නමුත් ඔය ආර්ය පුද්ගලයෙකුට ඔය දෙක අතහැරපුවාම
සුඛස්සච පහනාය දුක්ඛස්සච පහනාය. එතකොට එතන තියෙන සැනසෙල්ල කියන එකේ මම නැමැති මුලාව නැහැ. ඒකකින් වචනින් නගන්න අපහසුයි. ඔය කියන දෙපැත්තට අදාළ කැළඹීම හෝ කලකිරීම හෝ නිගන්න අසුරු බව නැතිකමම තමයි ඒක එක්තරා විදිහට මේ හුදකලාව කියලා කියන්න පුළුවන් උත්තරීතර. සංසුන් බව නිවිලා සැනසලා ඉන්නවයි කියන එක. ඒක පිටින් ගත්ත දෙයක් නෙමෙයි තමන් තුල තියෙන සැනසීමක් නැත්නම් තමන්ගෙන් සෑහීමටපත් වීම කියන්නේ ඒකට තමයි. අපි සෑහීමටපත් වෙන්න හොයන්නේ බාහිර අරමුණක් කරන එකලා ඇලිලා ගැටිලානේ. නමුත් මේ දෙක අතහැරපුවම තමන්ගෙන් සෑහීමටපත් වීම තියෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් නම් ඊතරම් හොඳ මිත්‍රයෙක් ලෝකේ නැහැ. මම දුටුවා මේ ඊපෙරදත් Facebook එකේ කෙරෙත් දාලා තියෙනවා. තාම ඔබට හුදකලාව හමුණා නම් වෙන මිත්‍රව පාවිච්චි කරන එකක් නෑ කියලා. ඒ තරම් මේ මිත්‍රයා සුන්දරයි කියලා. රංජිත් තේරත් මහත්මයා මෙහෙම අහනවා. උපාදානයේ නොවෙන්න දකින්නේ කොහොමද? දැක්කොත් දැක්කා පමණයි කියන එක පැහැදිලි මදි. දැක්කොත් දැක්කාමයි කියන එක ඒකේ පැහැදිලි මදි. අපට ඕන නම් පැහැදිලි කරන්න පුළුවන් ඒක. අන්න ඒකයි. ඒක හිතන ආකාරය තමයි ගැටලුව තියෙන්නේ. දැන් උපාදානය කියන එක ගන්න උත්සාහ කරනවන පොත පාඩම් කරලා ඉස්කෝලේ ගිහින් අර උන්න පිළිෙන්නේ නෙවෙයි. ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය අපිට නම් පංචකාමයෙන් නැත්නම් මනස තුළ. ඔය ඕනෑම ඉන්ද්‍රියකින් හටගන්නා වූ ස්තින්නම් සංගති පස්සවලදී පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන. ඒ වේදනාවට ඇලෙන්න ගැටෙන්න ගියොත් වේදනාව මම වෙනවා. එතකොට මම වෙන්නේ නැහැ. මම නම් මගේ ආත්මයනකොට තමයි මේ තණ්හා උපාදාන භව වීම. මේක තමයි මේ පව තුලත් පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. පින තුලත් පෘථග්ජනයාට පස්සපච්චා වේදනා, වේදනා පච්චා තණ්හා, තණ්හා පච්චා උපාදාන, උපාදාන පච්චා භව. ලෞකික ධානලාභියාටත් ධානයේ පස්සපච්චා වේදනා, වේදනා පච්චා. එතකොට මනෝද්වාරින් තණ්හා උපාදාන භව. ඒ නිසා තමයි කියන්නේ තණ්හා උපාදාන භව තමයි අවිද්‍යා සංකාරය කියන්නේ. අපුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති, පුඤ්ඤංචේ සංකාරං අபிසංකරෝති, අරිජ්ජංචේ සංකාරං අபிසංකරෝති. ඔක තමයි සතර මිනිස්සු කරගෙන ආවේ. බුදුහාමුදුරු හම්බ වෙන්නේ තාක්කල. එතකොට උපාදානයේ වීම, උපාදානස්කන්ධා දුක්ඛානේ. එතකොට උපාදාන වුණොත් භව පච්චා ජාතිනේ. උපාදානයේ වීම තමයි නිදු වෙන්නේ. උපාදානයේ නොවීම. එහෙනම් අර දිත්තේ මත්තම් විශ්සති කියන එක එතනින් ගලපන්න ඕන. එහෙම දුටු දෙය මම මෙහෙම දුටු දෙය පමණයි ගණන් ගන්න නැහැ කියලා හිතාගත්තට හරියන්නේ නැහැ. එහෙනම් තින්නම් සංගති පස්සෝ අසපච්චා වේදනා. තවද උපේක්ෂා වේදනාවක් අවශ්‍ය වෙනවා. මොකද වේදනා පච්චා තණ්හා උපාදාන නැත්නම් ඒ තණ්හා උපාදාන තමයි හිත ඇතුළට ගන්න හේතු ඉතුරු වෙන කාවලිය. එතකොට දුටුපනින් නතර වුණේ නැහැ මමත් ගත්තා. ඒකට බැඳුනා ඇලුනා අනාගත ඵලයක් දෙන්න හේතුවක් ලැබුවා. ඒ තණ්හා උපාදාන නොවීමට තමයි කියන්නේ දුටු දෙදුට පමණින් නතන එක. දිට්ඨි මත්තම් භවිස්සති. දිට්ඨි සුත්තමත විඤ්ඤාතේ ඕන එකක් හරියට පස්සේ. අපි කරගත්තත් වෙනවා ඉස්සර අරමුණේ ලීටි අනාගත ඵල දෙන්නේ. තවමින් අවසන් කරු එක. අලුතෙන් වීරිය කරලා සතිමත් වෙලා මේ සතර හදන එක වෙනකොට මේ මොහොත සතරෙන් නිදෙන මාර්ගය බවට පත් කරන්න පුළුවන් නම් දුටු පවණින් කියන එක තේරුම ප්‍රසාදයන්ට ගෝචරව ගන්න හඳුනාගත්ත අවශ්‍යතාවය කරන්න. පස්සේ ගන්න හෙටට ගන්න අර පවත්තන ක්‍රියාවලිය වෙනකොට නැත්නම් පාවිච්චි කරනකොට අන්න ඒක තමයි දිට්ඨි මත් අවශ්‍ය කියන්නේ. අරමුණක් වශයෙන් ලෝභ දේශ මොහ වශයෙන් චිත්ත අභ්‍යන්තරයට මුල් බැස ගන්නට නොයා අවසන් වෙන එක. දැන් මුල් බැසගෙන අවසන් වෙන එකට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. මුල් බැස ගන්න නැතුව අවසන් වෙනවට කියනවා අනිත්‍ය කියලා. ඔය බුදුදහමේ අනිත්‍ය තියෙන තැන. අනිත්‍ය ධර්මයේ බවට පත් වෙන්නේ එතකොටයි. පිටකේ ඕන තැන්වල පෙන්නලා තියෙනවා ධර්මයේ කියන්නේ ධර්ම පංචස්කන්ධය අනිත්‍ය කියන එක වෙන්නලා තියෙනවා. නැත්නම් අනිත්‍ය නැත්නම් ධර්මයේ සරණින් තමයි අපි ලෝක දෙන්න හම්බෙන්නේ. ඒක කොහොම කරන්න වෙරෙනවා නම් බුදුන් වහන්සේ ධර්ම සරණ අපි එතන ගන්නවා සතරෙන් දෙන්න. අනිත් පාටවත් ධර්මයේ සරණ එකක් තේරුම් ගන්න. සමාජයේ මන්ත්‍ර
සරණං ගච්ඡාමි කිය හැටියට මේ කියන්නේ අනිත්‍ය නේ කියලා දිනවා. එතකොට එහෙමනම් අරමුණේ නොඇලී අවසන් වීමේදී අර හිත ඇතුළට නැතුව සම්ම ඇතුළට දින මත්තම් භවිෂදී තමයි. අරමුණ අපුඤ්ඤාවි සංකාරයේද පුඤ්ඤාවි සංකාරයේද නැත්නම් රූප තණ්හාවද සබ්බ තණ්හාව වෙන එක. තණ්හකයෝ ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන නිස්මානය. විදිහට ඒක අර සාමාන්‍ය සමාජයේ කියලා තියෙන දුටුවමින් නතර වෙනවා කියලා නිකන් ගොඩින් හිතුවට හරියන්නේ නැහැ. අරමුණ තුල මේ තණ්හා උපාදාන වෙන හැටි නතර වෙන්නේ නැහැ. පැත්ම කරගෙන කරගත්ත පුරුද්ද අපට සංසාරේ. දැන් ඒක නොකරන්න තමයි අවේනක සම්මන්ති කියලා පෙන්නන්නේ. එතකොට පොඩින් නතර වෙනවා. ඒක තමයි ඇත්තම ස්කන්ධ පංචකයේ පංච උපාදානස්කන්ධ අනිත් දුක්ඛ වශයෙන් බැලීම නැත්නම් උපාදාන නොවි අවසන් වීම කියලා කියන්නේ. සංජය දයානන්ද මහත්මයා මෙහෙම අහනවා. කල්පනාව තුල රාගය තියෙනවා නම් සම්මා සංකප්පයක්ද මිත්‍යා සංකප්පයක්ද පහදන්න. කල්පනාව තුල කල්පනාව තමයි කියමුකෝ සංකල්ප කියලා. දැන් ඊට පස්සේ ඒක තියෙනවා දෙපැත්තක්. කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප. මේකෙන් නෙවෙන්නේ. එතකොට මිත්‍යා සංකප්ප. කාම සංකප්පයෝ කාම ආරමුණට කර ගන්න ඕනකම, ව්‍යාපාද සංකප්පේ ව්‍යාපාදේ පාත්තන ඕනකම, ඉතිහාසට දෙවි අවියක් පාවිච්චි කරන එක. එතකොට මේ දෙකෙන් වෙන් වෙන්න කියලා තියෙන්නේ මොකද්ද? නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප. අර කියනවා නම් මේක ඉටු කරගන්න කල්පනා කරනවා නම්, ඒ ගැන සැලුම් හිතින් හදනවා නම් මිත්‍යා සංකප්පයක් තමයි. එහෙම නැත්නම් ඒක ආපු බව දැනගෙන ඉන්හාට පියවර නොතබා සංසුන් වෙන්න දරිනවා නම් එතකොට එතන මේකේ එන්නේ මොකද්ද? කාමයේ සම්බන්ධයෙන් ගත් කලේ එන්නේ මේ කාම සංකප්පනේ. කාමෙ නික්මීම, නෙක්ඛම්මය. ඒ මොහොතේ නික්මීම, නෙක්ඛම්ම කියන්නේ නික්මීමනේ. දෙදරින් නික්මීම කියලා ගන්නතුව ඒ අරමුණේ හැංගීමෙන් ඉවත් වෙන එකට කියනවා නෙක්ඛම්ම සංකප්ප කියලා. ප්‍රශ්නයක් තියෙනවා බලමු අපිට. ඒක භාග්‍ය මහත්මිය. බුදුදහමට අනුව ඇත්තේ පුනරුත්පත්තියක් නොව පුනර්භවයක් බව මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුළින් නොසයි ඇත්තේ. නමුත් පුවත්පත්වල ලිපි කියවන පුද්ගලයන් පෙර ආත්මයේ ගැන කියන අවස්ථාවට මම අහවල් ගමේ මගේ අම්මා අහවල් කෙනා මම මරණය හදිසි කරයි. මරණින් පසු කිසි දෙයක් නොයයි නම් මේ ආකාරයට මතකයක් ඇත්තේ කෙසේද? ඒක ඉතින් අපි සමාජය කතා කරන්න මම සම්මා සම්බුද්ධ කියලා කියනවා. මම පෙරම් පුරාණ මෙහෙම අවල් කාලේ ආව ඉඳලා කියලා කියනවනේ නේ. එහෙම කතාවක් වෙනවා. නමුත් ස්කන්ධ පංචකයේ හටගෙන ඇතෙනවා අපි තබන අපිට වට නිසා තමයි අර අනාගත කලයක් උපදින්න අවශ්‍ය හේතු අවකාශ වෙන්නේ. ඒක තමයි අනාගත පෙ හටගන්නේ. අවකාශ වීම තුළ තමයි අනාගත පැවැත්ම සකස් වෙන්නේ. අවකාශ වෙන්නේ නැත්නම් අනාගත පැවැත්මක් නැහැ. ඉතින් ඔය දරුවන් සම්බන්ධයෙන් ඔක තේරුම් ගන්න පුළුවන් මෙහෙමයි. පුංචි දරුවෙකුට බාහිර ලෝකයේ ප්‍රසාද පහෙන් අරමුණු වේදින් තවදුරටත් චිත්තසාසිත සම්බන්ධයෙන් මේ ලෝකෙට පංචකාමයට ඇලෙලා උපදේශ මොහොන් නැහැ. එතකොට අර සිතට මේ සිත පවතින අවශ්‍ය කයක්ම අවශ්‍ය නැහැනේ. අපිට තමයි කයක් තියෙන සහිත පවතින්නේ. අපිට ගවසන කාදී සත්වෙන් දැරුණාම අනිත් ඔක්කොටම කය නැති සිත පවතින එකක් නෙවෙයි තියෙන්නේ. මතක තියාගන්න කයට මේ පවතින සිත නැතුණම සිතට පවතින්න පුළුවන් කය නැතුව. ඒ නිසා මේ සිතෙන් පවතින සත්වයන්ගේ සංඛ්‍යාව අතිවිශාලයි අපිට ගණන් කරන්න බෑ. ඉඩ අවශ්‍ය නැහැනේ. ඒ නිසා අපාගත සත්වයා, දෙවියන් අතර ඉන්න සත්වයා, බ්‍රහ්මයන් අතර සත්වයා සිත පමණක් තියෙන අය. ඒ සිත පවතින්නේ මොනවාද? උපාදාන කුල් කොටගෙන. වෙන මොනවත් ආහාර උර නැහැ පවතින්න. අපිට ඝන කයක් තියෙන නිසා කරන දේ පවත්තන්න සිත උදව් වෙනවා. නමුත් අනිත් පැත්තට එහෙමයි. එහෙනම් නිදා ගන්න දරුවා කුණි දරුවෙකුට ආහිරෝකෙ මොකුත් නැහැනේ. නිදාගත්තාම ඔහු අම්මා තාත්තා hina වෙන්න උගන්වලා නැත්නම් තව නමුත් hina වෙනවා. අඬන්න කාරණයක් නැත්නම් සමහර අය බය වෙලා ඇඬෙනවා අඬනවා. මේ ඇයි? නින්දදී ඔහු අර පරණ ලෝකෙට යන නිසා. වර්තමාන ලෝකේ අර නැහැ. නමුත් ඒක ඊළඟ ආසන්නයකට එනවා. මේක අර මේ ලෝකෙ ටිකක් අරමුණු ගන්නකොට තමයි ආපහු අමතක වෙලා යන්නේ. ඒත් එක්ක අර මතකේ ඉබේ කියවෙනවා හිටපු තැන. ඉතින් මේ වගේ මේ හීන ලෝකේ ඉන්න වගේ ක්‍රියාවලියක් තමයි මව් කුස කලලයක් හැදෙන හැටි. හරි තියාගන්න.
අනිත් ආගම් වල කියන පරිදි නිකම්ම ඔය මේ මව්පියන්ගෙන් ලැබෙන කොටස් එක 12ත් එක්ක හැදෙන්නේ නැහැ. කන්දාබෝ පච්චපට්ඨිතෝ හොත නැත්නම් තුන්වන්නාගේ පැමිණි කෙනකේ මුකුත් එනවා නෙමෙයි. නමුත් සිතුවිලි පරම්පරාවක් එකතු වෙනවා. ඒ සිතුවිල්ලේ කරන කියන ක්‍රියාකාරකම් වලින් දැන් කයක් තව ක්‍රියාත්මක නැහැ. අදාළ විදිහට කය නිර්මාණය වෙනවා. සිත විසින් කය හදනවා, කය විසින් සිත හදාගෙන කය අතහැරලා පරලෝ යනවා. මෞකසකවොත් ආයෙ සිත විසින් කය හදනවා නැත්නම් මොකද වෙන්න ඕන? නැත්නම් මනෝද්වාරික වෙන්න වෙනවා. ඉතින් ඒකෙන් කියන්නේ ඔයගොල්ලෝගේ මතකය වුන් පෘථග්ජනය වශයෙන් කතා කරන හැමෝම. ඒ නිසා මම එහෙම හිටියයි කියලා කියන්න උන්ට අයිතියක් තියෙනවා. නමුත් ඒකෙන් කියවෙන්නේ මම කියන්නේ කය නෙමෙයිනේ, කය හදාලා ආවේ. අර සිතිවිලි පරම්පරාවේ භාවිතේ පේන්නේ. ඒ හේතුවේ ඵලය. ඒක දරුවන්ට කියන්න පුළුවන් වෙන්නේ අවුරුදු 4ක් විතර. ඊට පස්සේ අර මෙන් අරමුණු ගන්න ටිකක් ලෝභ දේශ මොහ වැඩි වෙනකොට අර මතකය අමතක වෙලා යනවා. මේ පැත්තේ වැටෙන්න දින ලෝකයක් තියෙනවා. ඒකට නතර වෙනවා. ඉතින් ඒක හොඳ සාක්ෂියක් තමයි මේ අතීතයක් තියෙනවා කියලා පෙන්වන්නේ. ඉතින් ඕකේ මම තව කරුණ වගේක් පැහැදිලි කරලා තියෙනවා සමාජයට. මේ මව් කුසක කලලයක් වැඩිීමේදී අර මනෝලෝකේ දැඩි වේදනාවක්ද වින්දේ. අපි කියමුකෝ කෙනෙක් රෝහලේ මිය යනවා වෙඩි කාලා හරි තුවාලයක් අහරි තද උදරයේ කොහේ වේදනාවක් තිබිලා මිය යන්නේ පොකේ හරි. ඒකේ වේදනාව බාහිර වශයෙන්ුත් තියෙනවා, ඊට පස්සේ උට කල්පනාවෙත් තියෙනවා. දැන් මේ වේදනාවෙන් මිය ගියාම වේදනාව උට තියෙනවා කය නැති වුණාට. ඒ වේදනාව හිතින් විඳින නිසා තමයි ආපහු කයේ උපල්ලපයක් බවට පත් වෙන්නේ. අපි කියමුකෝ කවුරු හරි කෙනෙකුට මේ ඝාතනයක් කරලා පිහින් යන්නයි කියලා වැරදීමකින් දැන් පශ්චාත්තාප වෙනවා මං කරපු වැරද්ද කියලා. ඒ මෙහි පශ්චාත්තාප වෙනවා වගේම හීන ලෝකෙත් පශ්චාත්තාපේ තියෙනවා. ප්‍රතිඵලය තමයි පිහින් යනවත් හීන වෙලා උපදින එක. ඔබ දැකලා ඇති එහෙම දේවල්. මම ඔය අවුරුදු 25ක් 30කට ඉස්සර වෙලා කියවපු ලිපිවල මං කියපු ලිපි වගේ තියෙනවා. දැන් නම් හොයාගන්න කොහෙද තියෙනවද දන්නෙත් නෑ. ඒවයි ඔය කතා තියෙනවා. ඒ නිසා සිත විසින් අයහනවා කියන එකේදී මගේ හිතේ පවතිනා වූ මේ ඒ දුර්වලකම් වලට දක්ෂකම් වලට අනුව තමයි කය හැදෙන්නේ. ඒ නිසානේ බෝසතාණන් වහන්සේ දිනු කරා වූ ගති ලක්ෂණ නිසා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හැදිලා තියෙන්නේ. සමාජයේ නම් බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා කියනවා නෑ. ඒවා බෝසතාණන් වහන්සේගේ දෙතිස් පුරුෂ ලක්ෂණ. බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ ඒවා නෙමෙයි තියෙන්නේ. ඒවා බෝසත් පාරමිතා දිනු කරද්දී ඇති කරගත්තා වූ මානසික ගුණයන්. ඒ නිසා අපිට මේ තියෙන කය අතිත පාප කර්මයක නෙමෙයි කර්මයක විපාකනේ. කර්මය පුණ්‍ය හෝ අපුණ්‍ය අදාළ රූපකයක් තමයි හම්බ වෙන්නේ. ඒ නිසා එකෙන් කියන්නේ එහෙන් එනවා කියන එක නෙමෙයි වචනයට පාවිච්චි කරම තේරුම් ගන්න. ඒක හේතුඵල. පව් හේතු පව්ඵල, පින් හේතු පින්ඵල, හේතුඵල න්‍යායක් පස්ස විතරයි. පුනරුත්පත්ති වචනේ පාවිච්චි කරන්න එපා. පුනර්භවය තමයි ඇත්ත. නැවත වීම කියන එක. ඒ පුනරුත්පත්ති කියන වචනේදී අර හින්දු දහමේ වූ අනිත් ආගම් වල වුණ ආත්මය එනවා කියන සංකල්පයට වැටෙනවා. කෙනෙක් උපදිනවායි කියන එක. ඉසුරු රස්නික මෙහෙම අහනවා. මම උසස් අධ්‍යාපනයේ හදාරන ශිෂ්‍යයෙක් මේ. ඔබ වහන්සේගේ ධර්මදේශනා බොහෝ අසා තිබේ. මම විවේකව සිටින විට ඒවා මෙනෙහි කරනවා. ඔබ වහන්සේ දේශනා කරන ධර්මය යම් පමණක් මට වැටහෙනවා. මට අවශ්‍ය විදර්ශනා කරන ආකාරය නිවැරදිව අසා දැන ගැනීමට. මම බෙහෙවින් සංවේදී වන්නේ ඇසෙන් හමුවන අරමුණු වලට. එවිට එමගින් කාමසිතුවිල්ලක් ඇති වූහොත් මම එය විදර්ශනා වට ලක් කරන්නේ වහන්සේ දේශනා කරන පදී ඇසේ සිදුවන ක්‍රියාවලිය හා එම අරමුණු හේතුවෙන් ඇති වුණා වූ සිතුවිල්ලක් සැබෑ ලෝකේ නැති මම හදාගත්ත මගේ වරද බව දක්වයි. එවිට එම කාමසිතුවිල්ල බැහැරවන්නේ වෙනත් අරමුණකට සිත යොමු වීමෙන්ද පහදා ගන්න. ඒක කල්පියා හැම තේරුම් ගත්තාමත් හරි ඒ මොහොතටත් ඒක සිතුවිලි ගැනීම නිසා බැහැ වෙනවා තමයි. අර සිතුවිලි මෙනෙහි කරනකොටත් අරක බැහැර වෙනවා. ඒ හින්දා ඒක අර කල්පියා හැම තේරුම් අරගෙන විතරේ සිතුවිලි සම්මර්ෂණය කරලා මේක හේතුක ඵලයක් වශයෙන් දැක්කාම දැන් තමන් පරණ හොයපු එක හොයනවා කියලා තේරෙනවා. ඇත්තටම ඔය මේ හැමෝම ඇසෙන් කනෙන් නාසයෙන් ලෝකේ හොයලා තියෙනවා. ඒ හොයපු පුරුද්ද එනවනේ. ඉතින් එතකොට ඒක දැන් එකක් නෙමෙයි බන තේරෙන්න ඉස්සලා කරගත්ත මොඩකම කියලා තේරුම් ගන්න ඕනේ. ඉතින් මොඩකම ඇවිදින් ගියා. ඒටු කරන්න කල්පනා කරන්න ඕනේ. එහෙමයි ගන්න ඕන කාරණා. ඕකට කියන්නේ මේ උපන් අකුසල් කියලා. ඒ කියන්නේ තියපුවා පහු වෙනවා. ඉතින් ඇවිදින් දුරු වෙන්න ඕන උපන් අකුසල් දුරු කිරීම කියන්නේ ඒකයි. ආවා අල්ලගත්තේ නැත්තම් ගියා. එමයි ඒක ටික ෂේ වෙන්නේ.
ඒ නිසා එනවට බය වෙන්න එපා, තියෙන කල් එනවා. කාමරාග ව්‍යාපාද තුනී වී විනාශ වීම දක්වාම කෙනෙකුට එනවා ඒක. අර ගහකට කොටපුවාම ගහේ තියෙන කිරි එනවා කියලා පෙන්නනවා මම කියන්නේ. කිරි නැති දවසට එන්නේ නැහැ කියලානේ පෙන්නන්නේ. එහෙනම් ගැටෙනකොට එන්න හේතු නැති දවසට තේරෙවි බාහිර ලෝකෙ නෙමෙයි මේක මගේ හිතේ තිබිලා තියෙන්නේ දැන් නැහැ කියලා. එතෙක් කල් ඒක ඉවසීමෙන් උත්සාහයෙන් හදන්න ඕන ඇත්තට. තව ටිකක් අපි ඉස්සරහට විදර්ශනා ගැන කතා කරමු. ධර්ම දේශනාව සවන් දෙන්නකෝ. සමිත් විඥානය කියන එක අදහස කොහොමද? ජලයට උපමා කරපු තැන් තියෙනවා. මේ ස්වභාවය සම්බුද්ධ උපදේශිත ඉන්ද්‍රයන් හරහා ගන්නා දැනුම කොටසක් නොදැන පෙස ගබඩා වීමක්ද නැත්නම් තාර්කික හැකියාව මේ විඥානය ප්‍රබලත්වය නිසා හට ගන්න දෙයක්ද? සිහින දකින අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ එවැනි ඉන්ද්‍රිය තුල යටපත් වුණා වූ මේ විඥානය කියන එකද? පෙනපිඬු රූපය ස්වභාවයට උපමා කරලා තියෙනවානේ. එතකොට විඥානය ජලයට උපමා නම් මේ රූපය සම්පූර්ණ වන්නේ විඥානය නිසාද? මට හිතෙන විදිහට නම් මේ විඥාණයට ස්ථිර අර්ථකථනයක් නැහැ. එක එක කෙනා එක එක විදිහට අර්ථකථන කරනවා. මම උත්සාහ කළේ අර උපමාවලදී දැනගන්නට. මේ පැහැදිලි කරන්න. ඔව් අපි සාමාන්‍යයෙන් පුරුදුුනේම විඥානය ආත්ම කොට ගන්න. විඥානය කියන වචනට දීපු අර්ථය ආත්මයක් කියන එක. ඒක තමයි මුංචි කාලේ ඉඳලා ඉගෙන ගත්තේ. නමුත් චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, જીවහා විඥානය, කාය විඥානය, මනෝ විඥානය. ඒක කියන්නේ මොකද්ද? ඇහැ තුල සිදුවන දේ හැඳිනීම. කන තුල සිදුවන දේ හැඳිනීම. නාසය තුල සිදුවන දේ හැඳිනීම. මොකද්ද ඇහැ තුල ප්‍රසාදයක් ගෝචර රූපයක් සංඥාවෙන් කරන සංකාරයෙන් හැරෙනවා ගැටෙනවා. ඒ වේදනාව රූපයයි වේදනාවයි සංඥාවයි සංකාරයයි කරපු ටික දැන ගැනීමට කියන නමක් විඥානයේ විඥානයේ චෛතසිකයක්. මනස්කන්ධය. ඒකෝට මේ මොහොතේ හටගත්තා නැත්නම් වෙන්න කොහෙවත් එන්නෙත් නැහැ කොහාටවත් යන්නෙත් නැහැ. අර අපි පිළිගත්තේ විඥානයක් මව කුසට බැසගනීද කියන වචනෙන් අපි හිතන් ඉන්නවා මෙහෙන් කවුරු හරි යනවා මව කුසට කියලා. නමුත් මේ ඇහෙන් කනට කනෙන් නාසයටවත් විඥානය යන්නේ නැහැ නේ. විඥාන හටගෙන නැතෙනවා. විඥානම් බික්කේ පබංගුරා. නැවත නැවත හටගත්තත් නැතෙනවා. ඒ නිසා විඥාන කියන්නේ චෛතසිකයක් කියලා තේරුම් ගන්න. ඒක ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් හට ගන්නවා මනෝද්වාරයෙන් හට ගන්නවා. එතකොට මනෝද්වාරයේ මනෝ විඥානය කියනවා මව කුසලද මව කුසලද ක්‍රියාත්මක වෙන්නේ මනෝ විඥානය. දෙවියන්ගේ ක්‍රියාත්මක වෙන්නේ සම්පූර්ණ මනෝ විඥානය. දෙවියන්ට ඇස් පහක් ඇහැ කන නාසය දිවකයි බාහිරින් තියෙන කයක් නැහැනේ. පංචද්වාරයේම මනෝ විඥානය. පංචකර්මයක් නැත්තේ නෑ විදිනවා. හැබැයි මනෝ විඥානය. අපාගත සත්‍ය දුක් විදිනවා. බාහිර වල නෑ. ඒ කියන්නේ තිරසංගත සත්‍ය දරනවා. හැබැයි මනෝ විඥානය සිය ඇහැ කන නාසය දුක් කොට ටික විදිනවා. ඒ බාහිර ලෝක අර හදාගත්තේ මනෝ විඥානය කියන්නේ. දැන් අපිට දවල් රූප ශබ්ද ගානස් විදිනවායි කියලා කියනවා. හොඳයි. නිදාගත්තාම මේ බාහිර මොකුත් නැහැ. නමුත් මේ ලෝකේ තියෙන සැප දුක් දෙකම නැද්ද අර සිතේ සිතුවිලි වල? ඒ නිසා ඒක අපි හදාගත්ත ලෝකයක් නේ සිතුවිලි වල. ඒකයි මායූපංච විඥානං කියන්නේ ඒක තමයි. තියෙන දෙයක් වශයෙන් පෙනුනට මායාවක්. මොකුත් නැහැ ඇත්තටම. නමුත් අපට පෙනෙන්නේ නැහැ එහෙම. හදාගන්න තුරු මේ මායාවට අහු වෙලා සැප දුක් වශයෙන් හරි වැරදි වශයෙන් හතුරා මිතුරා වශයෙන් ඒකත් එක්කලා අපි පොරාලනවා. ඒ නිසා විඥාන කියන වචනේ තේරුම් ගත්තාම ලේසි. පංචස්කන්ධ උපමාවේ පෙන්න පින්දුම සූත්‍රයක තිබෙනවා. නමුත් ඒකත් තව ටික ඔය විග්‍රහ කරලා තියෙනවට වඩා පැහැදිලිව ගැඹුරට ගත්තොත් තමයි හොඳ කියලා තමයි මම කල්පනා කරන්නේ. ඒ නිසා ජලයට උපමා කරනවටත් වඩා ඒක දැන් සාමාන්‍යයෙන් ඔය මේ මායූප මංච කියන එකේ තේරුම තේරුම් ගන්නකොට තියනවා පෙවුනට නෑ. විඥාණයට රතුරා මිතුරා ආදී වශයෙන් නම් දෙයක් පේනවා. තේරෙනවනේ. නමුත් ඒ පෙන්වන්නේ අර මමතෙන් ගන්න මායූප වංච විඥාණයට. ආදිච්ච බන්දු දේශනා කළේ පුදුන් වහන්සේ දේශනා කළේ ඒකයි. ඒක තේරුම් ගත්තාම ඊට පස්සේ නිකලස් බවට පත් වෙනකොට එතකොට විඥානය පහළ වෙයි හඳුනා ගන්නට. නමුත් ඒකට හතුරු මිතුරු සැප දුක් බෙදීම් නැති වෙයි. එතකොට මායාවෙන් මිදෙන බවට පත් වෙනවා.
නිසා විඥාන කියන පදෙන් කියන දේ තේරුම් ගන්න. ඒක මව කුසට බැස ගන්න හැරි මෙහෙන් එහාට යන්නේ හැරි ඇහෙන් කනට කනෙන් නාසයටවත් යන්නේ නැහැ. ස්කන්ධ පහ හටගෙන නැතෙනවනේ. ඇහෙන් ඉපදිලා නැතෙනවා. කනෙන් උපදින්නේ ඊට පස්සේ. ඒ ඇහෙන් නැපදින් නැතිනකොට ඇහෙන් ඉපදී නැතුණු එකෙන් කනෙන් උපදින්න නැතිනකොට මොකුත් යන්නේ නැහැ. නමුත් මමයෙන් ගත්තොත් උපාදාන වෙනවා. ඒ උපාදානය තමයි මේ ස්කන්ධ පහෙන් පහට පැවැත්ම සම්බන්ධ කරන්නේ සංසාරයට. නැත්තම් ස්කන්ධ පහෙන් පහට මොකුත් යන්නේ නැහැ. අර පැවැත්මට කියනවා අවිද්‍යා සංකාරය කියලා. එහෙනම් පැවැත්මට අවිද්‍යා සංකාර නොකළොත් ස්කන්ධ පහෙන් පහට නැතෙනවා. බුදුරෙක් ගාව හැම. ජීවිත අවසානට හටන්න දෙයක් නැහැ ඒක. ඒකයි පංචස්කන්ධ පරිහරණය කියලා කියන්නේ. අපිම ඒක යලි හට ගන්න හේතු තැබීම අපි කරන වරද අනාගතයේ පැවැත්මට. ඒක තමයි පමාව කියලා කියන්නේ. හොඳයි ඉතින් අපේ ඔබ ඉදිරිපත් කරපු ප්‍රශ්න ටිකක් සමහර වෙනවා පැහැදිලි කරන්න තියෙන කාලයත් සමහර වෙනවා. ඒ නිසා කාට හෝ වැදගත් වෙනවා මේ කාරණා ඉදිරිපත් කරපුවාම අපි ඒ නිසා මේ වගේ වෙලාවට සතියේ දවසක් සාකච්ඡා කරමු කතා කරමු. ඔබේ දැක්ම දැනුම ඉහළ දාගන්නට ඒ වගේම පරිකල්පන ශක්තිය වැඩි දියුණු කරගන්නට ඒ වගේම වර්තමාන මොහොත භාවනා මධ්‍යස්ථානයක් බවට පත් කරගන්න. නිින්ද හැරුණ විට වර්තමාන මොහොත විතරනේ ලෝකෙට තියෙන්නේ. ඒ වර්තමාන මොහොත ඔබට උදා වේවි ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින්. ඒ වගේම Taman වැඩ කරන වැඩත් එක්කලා. ඊට වඩා වෙන මොහොතක් දෙන්නේ හදන්න හරි වරදින්න හරි දෙකටම. තේරෙන්නේ නැති කට්ටිය වරද්ද ගන්නවා තේරුණ ගත්ත අපි හදමු ඒක. එතකොට තේරෙවි ඇතුළත තියෙන බව මේ බාහිර ලෝකෙට අවුල් කරන්න බැරි සංසුන් බවක්. ඒ මිත්‍රයා කැමති වුණාම නිශ්ශබ්දව ඉන්න බොහෝ දෙනෙක් කැමති වෙනවා. බාහිරට අවුලට එකතු වෙනවට වඩා. එහෙනම් ධම්මස පාදා ගන්නට වෙන කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අපි යලි හමු ඊළඟ දවසේ.